හොඳේ පුතේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ගණිතය YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ දෝලන හා තරංග පාඩමේ ඩොප්ලර් ආචරණය කියන කොටස යටතේ තියෙන පළවෙනි වීඩියෝ එක පළවෙනි MCQ 10. ඊට කලින් මම චුට්ටක් කතා කරන්නම් දෝලන හා තරංග පාඩමේ ඩොප්ලර් ආචරණය කියන්නේ මොකක්ද කියන එක. ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ යම්කිසි තරංගයක් නිකුත් කරන ප්‍රභවයක් සහ එයාට සාපේක්ෂව යම්කිසි නිරීක්ෂකයෙක් අතර සාපේක්ෂ චලිතයක් තියෙනකොට ওই සාපේක්ෂ චලිතය නිසා ප්‍රභවයෙන් නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වෙනස් වූ සංඛ්‍යාතයක් නිරීක්ෂකයාට ශ්‍රවණය වීම තමයි ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. එතකොට ඩොප්ලර් ආචරණයේදී අපි පාවිච්චි කරන්නේ එකම එක සමීකරණයයි. ඒ තමයි දෘශ්‍ය සංඛ්‍යාතය. දෘශ්‍ය සංඛ්‍යාතය f' කියලා ගත්තොත් f' කියලා කියන්නේ r ට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. එහෙම නැත්නම් r කියන්නේ receiver නිරීක්ෂකයා. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. velocity of wave relative to receiver. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. velocity of wave relative to source multiply by සත්‍ය සංඛ්‍යාතයෙන් ගුණ කරනවා. f not කියලා ගත්තේ අපි සත්‍ය සංඛ්‍යාතය. එහෙනම් නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ වේගය ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය වැඩි කිරීම සත්‍ය සංඛ්‍යාතය කියන එකකින් එනවා. ඔය වෙනස් වෙලා එන දෘශ්‍ය සංඛ්‍යාතය. ඕම් ඔය සමීකරණය විතරයි අපි මතක තියාගන්න ඕන ඩොප්ලර් ආචරණයේදී බලමු පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි එහෙනම් යමු වීඩියෝ එකට. තාමත් channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරන්න. ඒ වගේම ඉස්සරහා තියෙන bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. වෙනදා විදිහටම පල්ලෙහා වීඩියෝ description එකේ තියෙනවා PDF link එක. ප්‍රශ්න ටික download කරගන්න. download ටික කරගෙන කරලා බලන්න ඔබගේ පිළිතුරු වීඩියෝ එකත් එක්ක කොච්චර සාර්ථකද කියන එක. හරි. එහෙනම් අපි යමු තව එක දෙයක් කියන්න තියෙනවා. ඩොප්ලර් ආචරණය බහුවර්ණ 1980 සිට 2000 දක්වා කතා කරනකොට පළවෙනියටම අපිට හම්බෙන්නේ 1997 ඉඳලා. ඒ නිසා තමයි 97 ඉඳලා ඉස්සරහට තියෙන්නේ. ඊට කලින් ඩොප්ලර් ආචරණය අහලා නැහැ විභාගෙදී. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නය. වාතය තුළ ධ්වනි ප්‍රවේගයෙන් 4න් 1 ප්‍රවේගයෙන් යුත් ධ්වනි ප්‍රභවයක් නිශ්චල නිරීක්ෂකයෙක් දෙසට චලනය වේ. නිරීක්ෂකයාට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතයේ බෙදීම ප්‍රභවයේ නිකුත් කරන සංඛ්‍යාතය යන අනුපාතයෙහි අගය වනුයේ කුමක්ද කියලා අහනවා. නිරීක්ෂකයා නිශ්චලයි. කොහොම නිරීක්ෂකයා රිසීවර් කියලා කියන්නේ නිරීක්ෂකයා. නිරීක්ෂකයා නිශ්චලයි. ප්‍රභවය වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් 4න් 1 ප්‍රවේගයකින් යුත් ප්‍රභවයක් නිශ්චල නිරීක්ෂකයෙක් දෙසට එනවා. එහෙනම් ප්‍රභවය source නිරීක්ෂකයා දෙසට එනවා වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් 4න් පංගුවක ප්‍රවේගයකින්. එතකොට මේ ප්‍රභවය තමයි තරංගය නිකුත් කරන්නේ. ප්‍රභවය තියෙන ලක්ෂයේ ඉඳලා ගෝලාකාරව ත්‍රිමානයේ හැම පැත්තටම තරංගය නිකුත් කරනවා. හැබැයි අපි ඩොප්ලර් ආචරණයේ ගානකදී ඇඳගන්නේ නිරීක්ෂකයා දෙසට එන තරංග සංරචකය විතරයි. එයා එන්නේ v වේගයකින්. දැන් ප්‍රභවය නිකුත් කරන සංඛ්‍යාතය f not නම් මෙහාට එන සංඛ්‍යාතය අපිට ලියන්න පුළුවන් f' සමානයි r ට සාපේක්ෂව තරංග ප්‍රවේගය උඩට දාන්න. r ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට r නිශ්චල නිසා කොහොමත් තරංග ප්‍රවේගයේ තරංගයේ ඇත්ත ප්‍රවේගයේ v විතරයි දැනෙන්නේ. ඊළඟට ප්‍රභවයට සාපේක්ෂව තරංග ප්‍රවේගය s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය යටට දාන්න ඕන. s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය දානකොට s දැනට නිශ්චල නැහැ. අපිට නිශ්චල කරන්න මේ පැත්තට දෙන්න වෙනවා v බෙදීම 4ක ප්‍රවේගයක්. හැම වෙලේම r ට හරි s ට හරි කරන දේම තරංගයටත් කරන්න ඕනේ. ඒකට තරංගයටත් මේ පැත්තට v බෙදීම 4ක ප්‍රවේගයක් දෙන්න ඕනේ. ඒකට මේ පැත්තට තිබ්බ v ගෙන් v බෙදීම 4 අඩු වුනහම 3යි v බෙදීම 4යි. ඔය තමයි ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ වේගය වැඩි කරන්න ඕන සත්‍ය සංඛ්‍යාතයේ f not ගේ. f' බෙදීම f not අනුපාතය තමයි අපෙන් අහන්නේ. f not මේක ගෙනලා සුළු කරන්න තියෙන්නේ. 4 බෙදීම 3යි කියන පිළිතුරට එන්න පුළුවන්. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට. හරි ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ රූපේ පෙන්වා ඇති ආකාරයට S ධ්වනි ප්‍රභවයක් නිශ්චලව සිටින ඕන නිරීක්ෂකයෙකු දෙසට සහ ඉවතට චලනය වේ. වාතයේ ධ්වනි ප්‍රවේගයේ v0 සහ ප්‍රභවයේ ප්‍රවේගයේ vs අතර අනුපාතය v0 බෙදීම vs අගය 11යි නම් නිරීක්ෂකයාට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතයේ උපරිම සහ අවම අගය යනවා. එතකොට උපරිම සංඛ්‍යාතයක් ඇහෙන්නේ හැම වෙලෙම නිරීක්ෂකයා සහ ප්‍රභවයේ ලං වෙනකොට. ලං වෙනකොට තමයි සංඛ්‍යාතය වැඩි වෙලා එන්නේ. එහෙනම් උපරිම සංඛ්‍යාතය ඇහෙන්න ඕන
ප්‍රභවය නිරීක්ෂකයා දිහාට එනවා vs ප්‍රවේගයකින් නිරීක්ෂකයා නිශ්චලයි. නිරීක්ෂකයා කොහොමද නිශ්චලයි? ඔය වෙලාවේ තමයි උපරිම සංඛ්‍යාතය ඇහෙන්නේ. මේ වෙලාවේදී තරංගයේ ප්‍රවේගය v0 කියලා දීලා තියෙනවා. තරංගයේ සංඛ්‍යාතය f0 කියලා අපි ගමු. එතකොට දැන් අපෙන් අහන්නේ උපරිම සහ අවම සංඛ්‍යාතයන්හි අනුපාතය. දැන් මේ උපරිම සංඛ්‍යාතය අපි හොයන්නේ මෙයාට ඇහෙන උපරිම සංඛ්‍යාතය f1යි නම් f1 සමාන වෙන්න ඕන r ට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය ගන්නකොට r නිශ්චල නිසා තරංගයේ ඇත්ත ප්‍රවේගයම තමයි තරංග r ට පේන්නේ. v0. එතකොට s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගද්දී s නිශ්චල කරන්න ඕන. s නිශ්චල කරන්න මේ පැත්තට vs ප්‍රවේගයක් දෙන්න ඕන. එතකොට තරංගයටත් මේ පැත්තට vs ප්‍රවේගයක් දුන්නාම v0 තිබ්බා මේ පැත්තට තියෙන vs අඩු වෙන්න ඕන වරක් f0. ඔය තමයි උපරිම සංඛ්‍යාතය. ඊළඟට අවම සංඛ්‍යාතයක් ඇහෙන වෙලාවේදී ප්‍රභවය නිරීක්ෂකයාගේ නිවතට යන්න ඕන vs ප්‍රවේගයකින්. දෙන්න ඈත් වෙන වෙලාවට තමයි සංඛ්‍යාතය අඩු වෙලා එන්නේ. මේ වෙලාවෙත් හැබැයි අපි තරංගය අඳගන්නේ මේ පැත්තට. v0 ප්‍රවේගයකින් එනවා තරංගය. දැන් අපි මේ වෙලාවේ එන අවම සංඛ්‍යාතය. අවම සංඛ්‍යාතය f2යි කියලා ගත්තොත් f2 අපිට ලියන්න පුළුවන් r ට සාපේක්ෂව තරංග ප්‍රවේගය v0යි r කොහොමත් නිශ්චල නිසා s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය අපිට ගන්න පුළුවන්. s නිශ්චල කරන්න වෙනවා. s නිශ්චල කරන්න vs ප්‍රවේගයක් මේ පැත්තට දෙනවා. එතකොට තරංගයටත් මේ පැත්තට vs ප්‍රවේගයක් දෙනවා. තරංගයේ ප්‍රවේගයේ තිබ්බ පැත්තටමයි අපි ප්‍රවේගය දුන්නේ. ඒ කියන්නේ v0 ධන vs වරක් f0. දැන් අපි අහන්නේ f1 සහ f2 අතර අනුපාතය. මම බෙදන්නම් f1 බෙදීම f2 සමානයි v0 ට v0 f0 f0 කැපිලා යනවා. එතකොට v0 ධන vs බෙදීම v0 ඍණ vs කියලා එනවා. හරස්කෘතිය දැම්මොත් v0 f0 f1 ඍණ vs f1 සමානයි v0 f2 ධන vs f2. ඔතනින් v0 තියෙනවා එක පැත්තකට ගන්නවා. v0 f1 ඍණ v0 f2 සමානයි vs f2 ධන vs f1. හරි. දැන් අපිට පේනවා v0 බෙදීම vs අනුපාතය එළියට ගත්තොත්. එතකොට එනවා මේ පැත්තේ f1 ධන f2 මෙහා යට දෙනවා f1 ඍණ f2. එතකොට මේ අනුපාතයේ v0 බෙදීම vs කියන අනුපාතය අපිට ගන්න දීලා තියෙනවා 11ක් කියලා. සමාන වෙන්න ඕනේ f1 ධන f2 බෙදීම f1 ඍණ f2. දැන් හරස්කුලිතේ දාමු. f1 බෙදීම f2 අනුපාතය තමයි අපි හොයන්නේ. එතකොට 11යි f1 ඍණ 11යි f2 සමානයි f1 ධන f2. එතකොට එනවා f1 11යි f1 ඍණ f1 කියන්නේ 10යි f1 සමානයි 12යි f2 කියලා. f1 බෙදීම f2 අනුපාතය එනවා 12 බෙදීම 10යි. දෙකෙන් කැපුවොත් 6 බෙදීම 5යි. 6ට 5 අනුපාතයේ පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් දෙවෙනි ගැටලුව. මම ඔය පැහැදිලිව හැමෝටම තේරෙන විදිහට තමයි ටිකක් දුරට සුළු කිරීම කරේ. මැක්ස් කරන ළමෙක් වගේ නම් මෙච්චර දුරට යන්න ඕනේ නැහැ. පුළුවන් අවම පියවර සංඛ්‍යාවකින් පිළිතුරු ලබා ගන්න උත්සාහ කරන්න. හරි. ඊළඟට තුන්වෙනි ගැටලුව කියනවා නියත f සංඛ්‍යාතයකින් යුත් සංඥානිකුත් කරන ධ්වනි ප්‍රභවයක් රූපේ පෙන්වා ඇති පරිදි වෘත්ත ඡාපයක් ඔස්සේ v වේගයෙන් ගමන් කරයි. ඒකාකාර v වේගයෙන් ගමන් කරයි. x ලක්ෂයේ නිරීක්ෂකයෙකු නිශ්චලව සිටි O යන වෘත්තයේ කේන්ද්‍රයයි ප්‍රභවයේ a සිට b දක්වා ගමන් කරන විට නිරීක්ෂකයාට f සංඛ්‍යාතයේ විචලනය හොඳින්ම නිරූපණය වන්නේ කුමක්ද කියලා. කොහොම ඔය වගේ මෙයා යන්නේ v ප්‍රවේගයකින් ප්‍රභවයේ යනවා මේ වගේ මාර්ගයක. නිරීක්ෂක කේන්ද්‍රය ඔය වගේ තියෙනවා. නිරීක්ෂකයා ඉන්නේ මේ වගේ ලක්ෂයක. එතකොට මෙතන ඉඳලා මෙතනට එනකම් නිරීක්ෂකයාගේ ඉඳලා තියෙන මේ දුර එන්නේ අඩු වෙනවා. රූප සටහන පැහැදිලිව බලන්න. එතකොට මේ දුර අඩු වෙනවා. දුර අඩු වෙන නිසා වැඩි සංඛ්‍යාතයක් දුර අඩු වෙනවා කියලා කියන්නේ ලං වෙනවා. ලං වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාතයේ ක්‍රමයෙන් වැඩි වෙන්න ඕන. මේ වෙලාවේ දුර වැඩිම. එතකොට සංඛ්‍යාතයේ ක්‍රමයෙන් වැඩි වෙලා මේ මෙතනට එනකොට සාපේක්ෂ චලිතයක් නැහැ. ප්‍රභවයේ චලිතේ මේ පැත්තට තියෙන නිරීක්ෂකයා නිශ්චලයි. ලම්බක මාර්ගයේ යනකොට සාපේක්ෂ චලිතයක් නැති නිසා f0 කියන සත්‍ය සංඛ්‍යාතයේම ශ්‍රවණය වෙනවා. ඊට පස්සේ එතනින් එහාට යනකොට දෙන්න ලං වෙනවා. ඊට පස්සේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔය ආකාරයේ ප්‍රස්තාරයක් විදිහට තියෙන දෙවෙනි පිළිතුර
ඒ නිසා තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟට බලමු හතරවෙනි ගැටලුව. හතරවෙනි ගැටලුවේ අපිට දීලා තියෙන්නේ දුම්රියක් ඍජු මාර්ගයක ගමන් ගනි. තවත් දුම්රියක් එම දිශාවට මෙම වේගයෙන්ම පළමු දුම්රිය පසුපසින් ගමන් කරයි. එම දිශාවට මෙම වේගයෙන්ම ගමන් කරනවා කියලා කියන්නේ දෙන්න ලං වෙන්නෙත් නැහැ, ඈත් වෙන්නෙත් නැහැ. වෙන විදිහකට කිව්වොත් සාපේක්ෂ චලිතයක් නැහැ. ඒ කියන්නේ දුම්රියෙන් නිකුත් කරන සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් දෙවෙනි නිරීක්ෂකයා ඉන්න දුම්රියේ ඉන්න එකනට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ කියන්නේ f සමානයි f not කියන පිළිතුර අංක 3 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් හතරවෙනි ප්‍රශ්නෙට. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ නිරීක්ෂකයේ 600 Hz සංඛ්‍යාතයක් සහිත නාද වේගයෙන් පවතින නිශ්චලතාවය ඇති සයිරන් නලාවක් දෙසට 40ක වේගයෙන් ගමන් කරයි. දැන් ප්‍රභවයේ නිශ්චලයි. ප්‍රභවය සංඥාවක් නිකුත් කරනවා 600 Hz සංඛ්‍යාතයක්. ඒ වෙලාවේ නිරීක්ෂකයා යනවා මෙහා දෙහාට. අපෙන් අහනවා 40ක වේගයෙන් නිරීක්ෂකයා තත්පරයට මීටර 40ක වේගයකින් යනවා. එතකොට අපෙන් අහන්නේ වාතයේ ධ්වනි වේගය 320ක් නම් නිරීක්ෂකයාට ඇහෙන ශබ්දයේ සංඛ්‍යාතය. නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාතය f' නම් f' කියන්න පුළුවන් r ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට r නිශ්චල කරන්න මෙහෙට 40ක් දෙනවා. තරංගයටත් මෙහෙට 40ක් දෙන්න ඕන. තරංගයේ තිබ්බ ප්‍රවේගය තත්පරයට මීටර 320යි. 320ට මේ 40 එකතු වුණාම 360යි. බෙදීම s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට s කොහොමත් නිශ්චල නිසා 320 ප්‍රවේගයමයි දැනෙන්නේ. වරක් සත්‍ය සංඛ්‍යාතය 600යි. බිඳුවට බිඳුව කපලා අයින් කරන්න පුළුවන්. 4 වරක් 8යි, 4 වරක් 15යි, 4 වරක් 2යි, 4 වරක් 9යි බිඳුවයි, 2 වරක් 1යි, 2 වරක් 45යි. 45 15ෙන් වැඩි කරපුවාම 675ක් විදිහට පිළිතුර හම්බෙයි. 675 කියන්නේ දෙවැනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නයට. ඊළඟට බලමු 6 වෙනි ප්‍රශ්නය. රේඛීය මාර්ගයක් ඔස්සේ තත්පරයට මීටර 30ක ප්‍රවේගයකින් ගමන් ගන්නා දුම්රියක් 600 Hz සංඛ්‍යාතයකින් යුත් ශබ්දයක් නිකුත් කරයි. වාතයේ ධ්වනි වේගය 330ක් නම් මාර්ගයේ ඉදිරියට ප්‍රචාරණය වෙන ශබ්දයේ තරංග ආයාමය අපෙන් අහනවා. දැන් තරංග ආයාමය අහන්නේ. ඒත් ගැටලුවක් නෑ. අපි පුරුදු සමීකරණය දානවා. දැන් ප්‍රභවය තමයි දුම්රිය. යා චලනය වෙනවා. මේ වගේ ඉස්සරහා ඉන්න කෙනෙක්ට ඇහෙන තරංග ආයාමය අහන්නේ. එතකොට තරංගය නිකුත් වෙනවා වගේ 600 Hz සංඛ්‍යාතයක් නිකුත් කරන්නේ. එතකොට දුම්රියේ ප්‍රවේගය තත්පරයට මීටර 30යි කියලා දීලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ ඉදිරියට ඇහෙන ශබ්දයේ තරංග ආයාමය. මම දානවා f' සමානයි r ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට r නිශ්චල නිසා තරංගයේ ඇත්ත ප්‍රවේගය දීලා තියෙන 330 ධ්වනි ප්‍රවේගය විතරයි දැනෙන්නේ. බෙදීම s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගද්දී s නිශ්චල කරන්න මෙහෙට 30ක් දෙන්න ඕන. එතකොට තරංගයට මෙහෙට 30ක් දුන්නාම මේ පැත්තට තිබ්බා 330ක්. 330න් 30 දුන්නාම 300යි. සංඛ්‍යාතය 600යි. f' අපිට වැඩක් නැහැ. v සමානයි f ලැම්ඩාගෙන් අපි ආදේශ කරගමු ලැම්ඩා හොයන්න කියන්නේ. එතකොට f කියන්නේ v බෙදීම ලැම්ඩා. එහෙනම් v බෙදීම ලැම්ඩා මෙතනට ආදේශ කරපුවාම මට දානවා v බෙදීම ලැම්ඩා. වේගය 330යි. බෙදීම ලැම්ඩා සමානයි 330 බෙදීම 300 වරක් 600. 330ට 330 කැපෙනවා 2යි. ලැම්ඩා සමානයි 2න් 1යි මීටර. මීටර භාගයක් කියලා කියන්නේ සෙන්ටිමීටර 50යි. 6 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. දැන් බලමු 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ නවතා ඇති කාර්යයක් තුළ සිටින රියදුරේ තම කාර්යයේ දෙසට මුහුණලා එන තවත් කාර්යයක් දැක ඔහුගේ නලාව ශබ්ද කරයි. නවතා ඇති කාර් රථයේ නලාවේ සංඛ්‍යාතය 340ද වාතයේ ධ්වනි වේගය 300 කාර් රථයේ නලාවේ සංඛ්‍යාතය 340ද වාතයේ ධ්වනි වේගය 340ද වේ. චලිත වන රථයේ රියදුරා මෙම ශබ්දයේ සංඛ්‍යාතය 348ක් ලෙස අනාවරණය කරගන්නේ නම් ඔහුගේ රථයේ වේගය කොච්චරද කියලා අහනවා. ඕන් නවතා ඇති කාර් රථයේ එයා තමයි ප්‍රභවය. එයා තමයි තරංගය නිකුත් කරන්නේ 340යි Hz සංඛ්‍යාතයක්. වාතයේ ධ්වනි වේගයත් 340යි තත්පරයට මීටර. එතකොට නිරීක්ෂකයා මේ පැත්තට එනවා. නිරීක්ෂකයා මේ පැත්තට එන වේගය තමයි අපේ ප්‍රශ්නේ. මෙයාට ඇහෙන්නේ 348ක සංඛ්‍යාතයක්.
348 කියන ඇහෙන සංඛ්‍යාතයේ සමාන වෙන්න ඕන. r ට සාපේක්ෂව තරංග වේගය ගද්දී r නිශ්චල කරන්න මෙහෙට v දෙනවා. මේ තරංගයටත් v මෙහෙට දුන්නාම 340 ධන v. බෙදීම s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට තරංගයේ ඇත්ත ප්‍රවේගය 340මයි දැනෙන්නේ s නිශ්චල නිසා. වරක් ඇත්ත සංඛ්‍යාතයේ 340යි. මෙයාට කැපිලා ගියාම v සමානයි 8 ms ඍණ 1 කියලා එනවා. තත්පරයට මීටර 8ක ප්‍රවේගයෙන් තමයි එහෙනම් කාර්යරතය ඇවිල්ලා තියෙන්නේ. 7 වෙනි ගැටලුවට පිළිතුරු අංක 5 නිවැරදි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. කියනවා සංඛ්‍යාතයේ කිලෝහර්ට්ස් එකක් වූ හඬක් නිකුත් කරන නිශ්චලතාවය ඇති ධ්වනි ප්‍රභවයක් දෙසට තත්පරයට මීටර 20ක වේගයෙන් මෝටර රථයක් ගමන් කරයි. මෝටර රථයෙන් පරාවර්තනය වී නැවත ප්‍රභවයට පැමිණෙන මුල් සංඛ්‍යාත තරංග සමග නුගැසුම් ඇති කිරීමට භාවිත කරනු ලැබේ. නුගැසුම් සංඛ්‍යාතයේ ආසන්නතම අගය වන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය 320යි කියලා දීලා තියෙනවා. ඕම් ප්‍රභවය පළවෙනි අවස්ථාවේ ප්‍රභවය තමයි නිශ්චල. එතකොට නිරීක්ෂකයා මෙතන ඉන්නේ. මෙයාට ඇහෙන සංඛ්‍යාතේ මෙයා මෙහෙට එනවා තත්පරයට මීටර් 20ක ප්‍රවේගයකින්. තරංගයේ සංඛ්‍යාතේ 1 කිලෝහර්ට්ස් කියන්නේ හර්ට්ස් 1000යි. හර්ට්ස් 1000යි. එතකොට තරංගයේ වේගය ධ්වනි වේගයට සමානයි තත්පරයට මීටර් 320යි. 320යි ms ඍණ 1. එහෙනම් පළවෙනි වෙලාවේ මෙයාට ඇහෙන සංඛ්‍යාතේ f dash නම් f dash සමාන වෙනවා r ට සාපේක්ෂ තරංග වේගය ගන්නකොට r නිශ්චල කරන්න ඕන. r නිශ්චල කරන්න අපි දෙනවා මේ පැත්තට 20ක ප්‍රවේගයක්. එතකොට තරංගයකට මේ පැත්තට 20ක් දුන්නාම 320යි 20යි 340ක් වෙනවා සාපේක්ෂ ප්‍රවේගය. බෙදීම s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට s නිශ්චලයි කොහොමත් ඒ නිසා 320ක ප්‍රවේගයමයි වරක් සත්‍ය සංඛ්‍යාතයේ හර්ට්ස් 1000යි. ඔක තමයි මෙයාට ඇහෙන සංඛ්‍යාත. ඊළඟට මෙයා පරාවර්තනය කරනවා. පරාවර්තනය කරන අවස්ථාවේදී මෙයාට ඇහිච්ච සංඛ්‍යාතයේ f dash කියන සංඛ්‍යාතය පරාවර්තනය කරන්නේ. තත්පරයට මීටර 330ක 320ක වේගයකින් තමයි එයා ඒ තරංගය යන්නේ. එතකොට ඇහිච්ච තරංගය තමයි පරාවර්තනය කරන්නේ. ඒත් එයා 20ක ප්‍රවේගයකින් යන ගමන් ඉන්නේ. දැන් මෙයා ප්‍රභවයේ විදිහට ක්‍රියා කරනවා. එතකොට නිරීක්ෂකයා තමයි අර පළවෙනි අවස්ථාවේදී තරංගය නිකුත් කරපු අවස්ථාවේ ඉන්න කෙනා. එතකොට දැනුත් අපි ගන්න පුළුවන් f double dash නම් දැන් ඇහෙන සංඛ්‍යාතය. මේ සංඛ්‍යාතය තමයි දැන් ඇත්ත සංඛ්‍යාතය වෙන්නේ. ඒකට r ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට 320 වෙනසක් නැහැ. s ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට 20ක් මෙහෙට දෙන්න ඕන. 20ක් මෙහෙට දෙනවා කියලා කියන්නේ තරංගයටත් 20ක් මෙහෙට දුන්නාම 320න් 20 අඩු වුණාම 300යි. වරක් දැන් නිකුත් කරන ඇත්ත සංඛ්‍යාතයේ විදිහට තියෙන මේ f dash සංඛ්‍යාතය. ඒ නිසා මම දානවා 340 බෙදීම 320 වැඩි කිරීම 1000 කියලා. 320ට 320 කැපිලා යනවා. බිංදු දෙකක් කැපිලා යනවා. ඕම් ඔය ඇහෙන සංඛ්‍යාතයේ 3403න් බෙදපුවාම 133යි කියලායි. 1133යි කියලායි හර්ට්ස් වලින්. 1133ක් ඇහෙනවා. එහෙනම් මෙයා නිකුත් කරපු සංඛ්‍යාතයේ 1000යි ඇහෙන සංඛ්‍යාතයේ 1133යි. එකවර තරංග දෙකක් ඇහෙනකොට නුගැසුම් ඇති වෙනවා. නුගැසුම් සංඛ්‍යාතයේ ඇහෙන තරංග දෙකේ සංඛ්‍යාත දෙකේ වෙනසට සමානයි. 1133න් නිකුත් කරපු තරංගය 1000 අඩු කරපුවාම 133යි හර්ට්ස් සංඛ්‍යාතයක් තමයි එන්නේ. එතකොට පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 8 වෙනි ප්‍රශ්නයට. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා ප්‍රභව තුනක්. ප්‍රභව තුනක් දීලා තියෙනවා. ඒ ප්‍රභව තුනේ තරංග රටාව හොඳට බලන්න. පළවෙනි ප්‍රභවය ගත්තාම වම් පැත්තට එනකොට මේ තරංග පෙරමුණු ළඟයි. වම් පැත්තේ තරංග පෙරමුණු ගොඩක් ළඟයි. දෙවෙනි වෙලාවේදී දකුණු පැත්තේ තරංග පෙරමුණු ළඟයි. මේ දකුණු පැත්තේ මේ පැත්තේ තරංග පෙරමුණු ළඟයි. ඒ කියන්නේ මේ වෙලාවේ වස්තුව මෙහෙට චලනය වෙන්නේ. චලනය වෙන පැත්තේ තරංග පෙරමුණු ලඟ වෙනවා. තරංග ආයාමය අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට මේ පැත්තේ ඉන්න නිරීක්ෂකයෙක්ට සංඛ්‍යාතය වැඩි වෙලා ඉන්නේ. මේ පැත්තේ ඉන්න නිරීක්ෂකයෙක්ට සංඛ්‍යාතය අඩු වෙලා ඉන්නේ. මේ වෙලාවේදී වස්තුව මෙහෙට යනවා. ඒ හැබැයි ධ්වනි ප්‍රවේගයෙන් නෙවෙයි වඩා අඩු වගේකින්. හැබැයි තුන්වෙනි අවස්ථාවේ බලන්න තරංග පෙරමුණු ඕම් ඔය වගේ එකිනෙකට ගෑවිලා යනවා. ඕම් දකුණු පැත්තේ. ඒ කියන්නේ දකුණට චලනය වෙන්නේ මේ වෙලාවේ චලනය වෙන්නේ ධ්වනි වේගයට සමාන වේගයකින්. එහෙනම් 9 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. මෙයා වම් පසට ගමන් කරයි, මෙයා දකුණු පසට ගමන් කරයි, මෙයා දකුණු පසට ධ්වනි වේගයෙන් ගමන් කරයි.
9වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 5. 10වෙනි ප්‍රශ්නය කියනවා VS ප්‍රවේගයෙන් ගමන් කරන ශබ්ද තරංගයක් දීලා තියෙනවා. S කියන ප්‍රභවය වගේ ශබ්ද තරංගයක් යනවා මේ පැත්තට. ශබ්ද තරංගයේ වේගය VS කියලා දීලා තියෙනවා. VS ප්‍රවේගයෙන් ගමන් කරන ශබ්ද ප්‍රභවයක්. ශබ්ද ප්‍රභවයක් මේ පැත්තට ප්‍රවේගය VS කියලා ලකුණු කරලා තියෙනවා. තරංගය එතකොට අපිට මේ විදිහට ඇඳලා දීලා තියෙනවා. තරංගයේ සංඛ්‍යාත F නෝට්. මෙතන ඉඳලා තියෙනවා නිරීක්ෂකයා ඔබ්සර්වර් කිව්වත් කමක් නැහැ, රිසීවර් කිව්වත් කමක් නැහැ. මම පුරුදු වෙලා තියෙන්නේ රිසීවර් කියලා ගන්න සමහර ගණන් වලදී ඕක කියලා දාලා තියෙනවා. නිරීක්ෂකයා V නෝට් ප්‍රවේගයකින් මේ පැත්තට යනවා. දැන් අපි මතක තියාගන්න ඕන දේ තමයි මේ සාපේක්ෂ චලිතයේ ප්‍රතිඵලයක් විදිහට මේ ප්‍රභවය සහ වස්තුව ලං වෙන චලිතයක් කරනවා නම් සංඛ්‍යාතේ වැඩි වෙලා හෙන්නේ. ප්‍රභවය සහ වස්තුව නිරීක්ෂකයා ඈත් වෙන චලිතයක් කරනවා නම් සංඛ්‍යාතය අඩු වෙලා හෙන්නේ. පිළිතුරු අංක 4ටම අපි එකපාරම VS ඍණ 60යි කියනවා. VS ඍණ 60යි කියලා කියන්නේ මෙයා මේ පැත්තට එනවා 60ක ප්‍රවේගයකින්. මේ ලකුණු කරලා තියෙන පැත්තට නෙවෙයි අනිත් පැත්තට. මෙයා 60ක ප්‍රවේගයකින්. ඊළඟට V නෝට් ඍණ 20යි. මෙයා මේ පැත්තට යනවා 20කින්. එතකොට මෙයා යන ප්‍රවේගයට වඩා මෙයා යන ප්‍රවේගය වැඩි දෙන්න ලං වෙනවා. ලං වෙනවා කියලා කියන්නේ දෘශ්‍ය සංඛ්‍යාතය F නෝට්ට වඩා වැඩි වෙන්න ඕන. පිළිතුරු අංක 4 තමයි නිවැරදි පිළිතුර. අනිත් අවස්ථාවල වලට දාලා බලන්න ලං වෙනවද ඈත් වෙනවද කියන එක. ලං වෙනවා නම් වස්තු දෙකේ චලිතය ලං වෙන ආකාරයේ චලිතයක් සිදු කරනවා නම් හැම වෙලෙම සංඛ්‍යාතේ නිරීක්ෂිත සංඛ්‍යාතේ සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි වෙලා එන්නේ. හරි. එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේ අලුත් වීඩියෝකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.